ආයිබෝන් කියලා පිළිගන්නවා ළමයි ඔයගොල්ලෝ සියලුම දෙනාව අද අපේ 10 ශ්‍රේණියේ විද්‍යාපන්තියට අපි ගිය සතියේ මේ ක්ලාස් එකේ පළවෙනි දවසේ පටන් ගත්තා. පළවෙනි දවසේදී අපි කතා කරා ඔයගොල්ලන්ගේ 10 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම වන ජීවීය රසායනික පදනම කියන පාඩමේ කාබෝහයිඩ්‍රේට් ගැන. දැන් අද අපි කතා කරන්නේ ප්‍රෝටීන ගැන. කාබෝහයිඩ්‍රේට් ගැන නෝට් එක ඔයගොල්ලන්ට මම WhatsApp group එකට දාන්නම්. අද අපි ප්‍රෝටීන වල ඉඳලා පටන් ගමු. ලියාගෙන මාතෘකාව ප්‍රෝටීන. प्रोटीन ये प्रधान मातृका किधर लिया गया है प्रोटीन හරි ප්‍රෝටීන ගැන කතා කරනකොට ප්‍රෝටීන වල ප්‍රධාන වශයෙන්ම මූලද්‍රව්‍ය හතරකින් තමයි ප්‍රෝටීන නිර්මාණය වෙලා තියෙන්නේ මේ කියන මූලද්‍රව්‍ය හතර තමයි කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහ නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය හතර මේ හතරට අමතරව සමහර ඇතැම් විට ඒ කියන්නේ තියෙන්නත් පුළුවන් නොති වෙන්නත් පුළුවන්. සල්ෆර් මූලද්‍රව්‍ය මේ විදිහට ඇතැම් විට සල්ෆර් අඩංගු වෙන්න පුළුවන්. එතකොට ප්‍රෝටීන වල ප්‍රධාන මූලද්‍රව්‍ය හතරයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ඇතැම් විට සල්ෆර් අඩංගු වෙන්න පුළුවන්. හරි. ඉස්සෙල්ලා ප්‍රෝටීන කියලා මාතෘකාව දාගන්න. ඊට පස්සේ ලියන්න මාතෘකාව දාගත්තන් පස්සේ ලියන්න ප්‍රෝටීන වල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය හතරක් ඇත. प्रोटीन वल अडंगु प्रधान मूलद्रव्य हතරක් ඇත. පහළට එක දෙක තුන අරන් තියාගන්න. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහ නයිට්‍රජන් नाइट्रोजन अगोट बार लिखना लिया था यहाँ पर लिया है कार्बन हाइड्रोजन ऑक्सीजन सह नाइट्रोजन कार्बन हाइड्रोजन ऑक्सीजन सह नाइट्रोजन हर कार्बन हाइड्रोजन ऑक्सीजन सह नाइट्रोजन हर තවකාල මෙතන ලියගන්න මීට අමතරව ඇතැම් විට සල්ෆර් අඩංගු විය හැකියි මීට අමතරව ඇතැම් විට සල්ෆර් අඩංගු විය හැකියි ඒ කියන්නේ प्रोटीन වල ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍ය හතරක් තියෙනවා කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් සහ නයිට්‍රජන් කියලා. මේ හතරට අමතරව ඇතැම් අවස්ථාවලදී සල්ෆර් අඩංගු වෙන්න පුළුවන්. හරි. මීට අමතරව ඇතැම් විට සල්ෆර් අඩංගු විය හැකියි. හරි. ඊට පස්සේ ලියාගන්න කරුණු විදිහට පහළට ලියන්න පරිණත මිනිස් සිරුරෙන් පරිණත මිනිස් සිරුරෙන් 117ක් ප්‍රෝටීන අඩංගු වේ 117ක් ප්‍රෝටීන අඩංගු වේ පරිණත මිනිස් සිරුරෙන් 117ක් ප්‍රෝටීන අඩංගු වේ පරිණත මිනිස් සිරුරෙන් 117ක් ප්‍රෝටීන අඩංගු වේ පරිණත මිනිස් සිරුරෙන් 117ක් ප්‍රෝටීන අඩංගු වේ හරි දෙවෙනි කාරණාව ලියගන්න ප්‍රෝටීන වල තැනුම් ඒකකය
ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ. ඇමයිනෝ අම්ල වේ. ප්‍රෝටීන වල තැනුම් ඒකකය කියන ළමයි ඇමයිනෝ අම්ල වලට. ප්‍රෝටීන වල තැනුම් ඒකකය ඇමයිනෝ අම්ල වේ. හරි. ඒක තමයි ප්‍රෝටීන ගැන විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. ඊට පස්සේ අපි යනවා ප්‍රෝටීන එක එහෙම නැත්නම් ප්‍රෝටීන නෙමෙයි ඇමයිනෝ අම්ලයක ව්‍යුහය ගැන කතා කරමු. ලියාගෙන අනුමාතෘකාව ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. තමයි අනුමාතෘකාව. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. හරි අනුමාතෘකාව ලියාගන්න. හරි අනුමාතෘකාව ලියලා කෝඩ් එක බලන්න. හරි ඇමයිනෝ අම්ලයක් නිර්මාණය වෙලා තියෙන්නේ මැද්දේ කාබන් පරමාණුවක් තියෙනවා. කාබන් පරමාණුවක් තියෙනවා ඇමයිනෝ අම්ලයේ විවිධ කතා කරනකොට කාබන් පරමාණුවක් තියෙනවා. ඒ කාබන් පරමාණුවට බන්ධන හතරක් තියෙනවා. කාබන් පරමාණුවට බන්ධන හතරක් තියෙනවා. ඒ හතරේ එක පැත්තක් එක බන්ධනයක් සම්බන්ධ වෙලා තියෙනවා NH2. එහෙම නැත්නම් අපි මේකට කියනවා ඇමයිනෝ කාණ්ඩය කියලා. මේ කියන ඇමයිනෝ කාණ්ඩයකට එක බන්ධනයක් සම්බන්ධ වෙලා තියෙනවා. අනිත් පැත්ත සම්බන්ධ වෙලා තියෙනවා COOH. එහෙම නැත්නම් කාබොක්සිල් කාණ්ඩය කියලා අපි හඳුන්වනවා. මේ කියන කාබොක්සිල් කාණ්ඩයකට අනිත් පැත්ත සම්බන්ධ වෙලා තියෙනවා. තව එක බන්ධනයකින් හයිඩ්‍රජන් පරමාණුවක් මේ කාබන් පරමාණුවට සම්බන්ධ වෙලා තියෙනවා. සහ අනිත් බන්ධනයෙන් ඉතිරි අනිත් බන්ධනයෙන් R කාණ්ඩය සම්බන්ධ වෙලා තියෙනවා. හරි මේක අඳගන්නකො. මේක අඳගන්න ළමයි. ඇමයිනෝ කාණ්ඩේ COOH කාණ්ඩයක් තියෙනවා. ඒකට අපි කියනවා කාබොක්සිල් කාණ්ඩය. කාබොක්සිල් කාණ්ඩය. කාබොක්සිල් කාණ්ඩය. මේක R කාණ්ඩය මේක හයිඩ්‍රජන් පරමාණු. හරි මේක අඳගන්න. හරි මේ විදිහට ඇමයිනෝ අම්ලය අඳගන්න. මේක රතු පාටින් කොටු කරලා දාගන්න NH2 කියන එකට රතු පාටින් කොටුවක් ඇඳලා දාගන්න ඇමයිනෝ කාණ්ඩය කියලා. කාබොක්සිල් කියන එකට වටේට රතු පාටින් කොටුවක් ඇඳලා දාගන්න කාබොක්සිල් කාණ්ඩය කියලා. NH2 කාණ්ඩය වටේට මම ආයි කියනවා NH2 කාණ්ඩය වටේ රතු පාටින් කොටුවක් ඇඳලා මේ ඇඳලා තියෙන කොටුව රතු පාටින් ඇඳලා දාගන්න ඇමයිනෝ කාණ්ඩය කියලා. COOH කොටස වටේට මේ ඇඳලා තියෙන කොටුවම රතු පාටින් ඔයගොල්ලෝ ඇඳලා දාගන්න කාබොක්සිල් කාණ්ඩය කියලා. හරි සමහර අය කියනවා ඇමයිනෝ අම්ලයක ව්‍යුහය තේරුම් නැහැ කියලා. හරි මම ආයි කියලා දෙන්නම්. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය තමයි මේ තියෙන්නේ. ඇඳලා තියෙන්නේ ඇමයිනෝ අම්ලයක ව්‍යුහය. හරි ඇමයිනෝ අම්ලයක මැද්දේ කාබන් පරමාණු. ඔයගොල්ලෝ වෙන මේ කොටස් හතරකට මැද්දේ කාබන් පරමාණුවක් අන්තර්ගත වෙලා තියෙනවා මැද්දේ. හරි මැද්දෙන් කාබන් පරමාණු.
ඒකේ එක කාබන් පරමාණුවකට බන්ධන 4යි තියෙන්නේ. බන්ධන 4යි තවත් කාණ්ඩ සම්බන්ධ කරගන්න තියෙන්නේ. හරි. එතකොට මේ එක බන්ධනයක් NH2 කාණ්ඩයකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඇමයිනෝ කාණ්ඩයකට NH2 කියන NH2 කාණ්ඩය තමයි එක බන්ධනයකට සම්බන්ධ වෙලා තියෙන්නේ. හරි. ඒත් එක්කම ඉස්සරහ පැත්තේ තියෙන අනිත් බන්ධනය. අනිත් ඒ බන්ධනයට සම්බන්ධ වෙලා තියෙන COOH කාණ්ඩයක්. COOH කාණ්ඩය කියන්නේ කාබොක්සිල් කාණ්ඩයක්. COOH කාණ්ඩයක් අනිත් බන්ධනයට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ තව බන්ධන දෙකක් ඉතුරු. ඒ බන්ධන දෙකෙන් එක බන්ධනයකට හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟ එක අනිත් ඉතුරු බන්ධනයට R කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ R කාණ්ඩය කියන්නේ මොකක්ද කියලා මම ඉස්සරහදී ඔයගොල්ලන්ට විස්තර කරනවා. එතකන් මේ R කාණ්ඩයක් කියලා මේක දැනගන්න. මේකට කියන්නේ අපි R කාණ්ඩය කියලා. හරි. මේක අරගෙන ඉවරද ළමයි? හරි. අපි යන් ඊළඟ කොටසට ලියාගන්න. R දැන් මේක කියන්නේ R කාණ්ඩය කියන්නේ මොකක්ද කියලා. R යනු ඊට පහළින් ලියාගන්න. R යනු කාබන් හා හයිඩ්‍රජන් අඩංගු. R යනු කාබන් හා හයිඩ්‍රජන් අඩංගු. කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු කාණ්ඩයක් විය හැකියි. ඒ කියන්නේ මේ මෙතන සම්බන්ධ වෙලා තියෙන R කාණ්ඩය. මේක විචලනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන R කාණ්ඩයක් කියලා අපි මෙහෙම දක්වලා තිබ්බට මේක වෙනස් වෙන්න පුළුවන් කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු කාණ්ඩ විදිහට. කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු CH3. එතකොට CH2 CH3 මේ කියන කාණ්ඩයක් විදිහට මේක විචලනය වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන්. ලියාගන්න R කාබන් හා හයිඩ්‍රජන් අඩංගු කාණ්ඩයක් විය හැකියි කියලා ලියාගත්තනේ. හරි. ඊට පස්සේ යටින් ලියාගන්න R සඳහා H ඇති විට. 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 R සඳහා H තියෙනකොට ඒ කියන්නේ R වෙනකොට H හයිඩ්‍රජන් පරමාණු ආදී වෙච්චාම ඒක හැදෙන්නේ මෙහෙම. මේ පැත්තෙන් සාමාන්‍ය විදිහට මේ H2 කොටස තියෙනවා මේ පැත්තෙන් COOH කොටස තියෙනවා. ඉතින් හයිඩ්‍රජන් පරමාණු තියෙනවා. මේක මෙතෙන්ටයි R කාණ්ඩය සම්බන්ධ වෙන්නේ. එතකොට මෙතන R වෙනකොට තියෙන්නේ මොනවලුද? H2. හයිඩ්‍රජන් පරමාණුවක් මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙනවා. R සඳහා H ආදේශ වෙලා තියෙනකොට එතකොට R අයින්ලා දෙන්නේ H පරමාණුවක් කියනවා. මේ විදිහට තමයි H ආදේශ වෙන්නේ. R සඳහා H ආදේශ වුණිට හරි. කියලා මේක අඳ ගන්න H පරමාණු දාගන්න වෙන පාටකින්. H පරමාණු දාගන්න ඕගොල්ලෝ රතු පාටින්. මේ සම්බන්ධ වෙච්ච H පරමාණු රතු පාටින් දාගන්න. හරි. එතකින් ඉවර නම් R සඳහා H ආදේශ වූ විට කියලා ලිව්වනේ. ඊට පස්සේ මේක ඇඳ ඊට පස්සේ මේක ආයේ මේ හැරි කියන්න පටන් ගන්න. 90ට පහලින් කියන්න පටන් ගන්න. මේ ග්ලයිසින් ලෙස හඳුන්වන්නේ. ග්ලයිසින් මොනවා කියලා හඳුන්වන්නේ? ග්ලයිසින් කියලා හඳුන්වනවා. සරලතම ඇමයිනෝ අම්ලය තමයි ග්ලයිසින් කියලා කියන්නේ. ග්ලයිසින් ලෙස හඳුන්වන්නේ. මෙය ග්ලයිසින් ලෙස හඳුන්වයි. ග්ලයිසින් ලෙස හඳුන්වයි. ලියාගෙන ඉවරද ළමයි? ලියාගෙන ඉවරද? හරි. ලියාගෙන ඉවර නම් තව විශේෂ දෙයක් පැහැදිලි කරන්න ඕන. හැබැයි මේක ලියාගන්න ඕගොල්ලන්ට ඕන වෙන්නේ නැහැ. දැන් අපි තිබුණා මෙතන R කාණ්ඩය වෙනුවට H ආදේශ වුණා. ඒ කියන්නේ R කාණ්ඩය H වලින් ආදේශ වෙච්චාම R නැතුව H ආදේශ වෙච්චාම මෙතෙන්ට ග්ලයිසින් කියලා හඳුන්වනවා කිව්වා. හරි. H නැතුව මෙතෙන් තව කාණ්ඩ කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු කාණ්ඩ ආදේශ වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මෙතෙන්ට CH2 CH3 වගේ කාණ්ඩයක් ගන්න. එතකොට මේකත් ඇමයිනෝ අම්ලයක්. මේ සම්පූර්ණ විදිහට කියන්නේ අපි ඇමයිනෝ අම්ලයක් කියලා. CH2 R කාණ්ඩය වෙනුවට ආදේශ වෙලා තියෙන්නේ CH2 CH3.
හරි. ඊට පස්සේ ඒ එහෙම නැත්නම් තව සම්බන්ධ වෙන්න පුළුවන් CH2 CH2 CH3 වගේ කාණ්ඩ. හරිද? මේ වගේ දිග කාණ්ඩයක් සම්බන්ධ වෙන්න පුළුවන්. සමහර විට මේ වගේ ශාඛාදාන ගොඩක් තියෙන දිග කාණ්ඩයක් සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්ට CH3 කාණ්ඩයක් සම්බන්ධ වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට R කාණ්ඩේ එක එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවක් දාපු එක සරලතම ඇමයිනෝ අම්ලය. එහෙම නැත්නම් ග්ලයිසින් කියන එක විතරයි. හයිඩ්‍රජන් පරමාණුවක් සම්බන්ධ වෙච්චාම අපි කියනවා මේකට ග්ලයිසින් කියලා. අන්න ඒක ග්ලයිසින් කියන විතරයි ඔයගොල්ලන්ට මෙතන කතා කරන්න තියෙන්නේ. ඇමයිනෝ අම්ලයේ පොදු සූත්‍රය ගත්තම මෙතෙන්ට R කාණ්ඩ. ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ ඇමයිනෝ අම්ලයේ පොදු සූත්‍රය තමයි මේ. ඒ කියන්නේ NH2 කාණ්ඩයයි මැද කාබන් පරමාණුවක් තියෙනවා. ඒක එක පැත්තකට NH2 අනිත් පැත්තට හයිඩ්‍රජන් අනිත් පැත්තට කාබොක්සිල් කාණ්ඩයක්. එහෙම නැත්නම් COH කාණ්ඩයක් සහ R කාණ්ඩයක් සම්බන්ධ වෙලා තියෙන එක තමයි ඇමයිනෝ අම්ලයේ පොදු සූත්‍රය කියලා ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. හරි. අපි යන්නේ එහෙනම් ඊළඟ කොටසට. මේක පැහැදිලි නේද ළමයි? පැහැදිලිද? ඔව් සර්. හරි. අපි යන්නේ. හරි. අපි ඊළඟ කොටසට යමු. හරි. ඊළඟ මාතෘකාව ලියගන්න ප්‍රෝටීන වර්ග. අනු මාතෘකාව ප්‍රෝටීන වර්ග. ප්‍රෝටීන වර්ග. හරි. ඔයගොල්ලන්ට මේ පාඩමේ ඒ කියන්නේ මේ ජීවීය රසායනික පදනම පාඩමේ පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් කොටස ගිය සතියේ පන්තියේ සාකච්ඡා කරා. මේක ඔයගොල්ලන්ට බලන්න ඕන නම් YouTube එකේ තියෙනවා. මම ඔයගොල්ලන්ට link එක group එකට දාන්නම්. ඒකෙන් ගිහලා බලන්න පළවෙනි කොටස. දැන් අද දෙවෙනි කොටස ඒකත් අපි YouTube එකට දානවා. හරි. ප්‍රෝටීන වර්ග. ප්‍රෝටීන වර්ග කියලා අනුවාදකව දාන්න. දාලා ඉවරලා එක ලියාගන්න. ඇල්බියුමින්. ඇල්බියුමින්. දෙක ඇල්බියුමින්. මේ ඇල්බියුමින් කියන එක කියන්න ඕන. ඇල්බියුමින් කියන එක අන්තර්ගත වෙන්නේ බිත්තරවල සුදු මදි. ඔයගොල්ලෝ දන්නවා බිත්තරයක් තම්බන්න නැතුව කඩපුවා. බිත්තර කඩු කරලා ඇතුලේ තියෙන ස්‍රාවය එළියට ගත්තාම බිත්තරේ ඇතුලේ තියෙන්නේ කහ පාට මදේ තියෙනවා සුදු පාට මදේ තියෙනවා. සුදු පාට මදේ අවර්ණයි. එතකොට මේ කියන සුදු පාට කොටසේ තියෙනවලු මේ කියන ඇල්බියුමින් කියන ප්‍රෝටීන් එක. හරි. ඇල්බියුමින් කියන්නේ එක දාලා ඇල්බියුමින් කියන්නේ ඇල්බියුමින් ඉස්සරහ ඊළඟට හරියන්නේ බිත්තර සුදු මදේ අඩංගුයි. බිත්තර සුදු මදේ අඩංගුයි. බිත්තර සුදු මදේ අඩංගුයි. බිත්තර සුදු මදේ අන්තර්ගතයි. හරි. ලියාගත්තද? හරි. අපි යන්නේ දෙවෙනි එක. ග්ලොබියුලින්. නෑ හිමොග්ලොබින්. හිමොග්ලොබින්. hemoglobin දෙක hemoglobin හරි hemoglobin වල අන්තර්ගත වෙන්නේ hemoglobin අන්තර්ගත කියන්නේ hemoglobin කියන ප්‍රෝටීන වර්ගය අන්තර්ගත වෙන්නේ රුධිරේ ලියාගන්න hemoglobin කියන එක ලියා ඉස්සරහින් ඉක් කියලා ගහලා ලියාගන්න රුධිරේ අන්තර්ගතයි රුධිරේ අන්තර්ගතයි. රුධිරේ අන්තර්ගතයි. හරි. 3. මයොසින්. මයොසින් කියන්නේ ප්‍රෝටීන වර්ගයක්. මයොසින්. මයොසින්. ලියන්න 3 මයොසින් මයොසින් හරි මයොසින් කියන ප්‍රෝටීන වර්ගය අන්තර්ගත වෙන්නේ මාංශ පේශී වල තමයි අඩංගු වෙන්නේ හරි මයොසින් කියලා ඉටි කැලක් ගහලා ලියාගන්න මාංශ පේශී වල
අඩංගු වේ. මාංශ පේශී වල අඩංගු වේ. මාංශ පේශී වල අඩංගු වේ. හරි. 4 කෙරටින්. හරි. 4 දාලා කෙරටින් කියලා ගන්න. 4 කෙරටින්. කෙරටින් කියන්නේ ප්‍රෝටීන වර්ගයක්. කෙරටින්. කෙරටින් අන්තර්ගත වෙන්නේ කොහේද? රෝම වල සහ කෙස් වල. කෙරටින් කියන්නේ කෙරටින් ඉස්සරහින් ඉත් කියලා ගහලා ගන්න. කෙස් වල සහ රෝම වල අන්තර්ගත වේ. 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 හරි. පහදාලා ලියා ගන්න. legumin. legumin. ලියා ගන්න legumin. පහදාලා ලියා ගන්න legumin. लेग्यूमिन ඉස්සරහින් කියලා ගන්න මාංශ භෝගවල අන්තර්ගත වේ. මාංශ භෝගවල අන්තර්ගත වේ. लेग्यूमिन අන්තර්ගත වෙන්නේ එතකොට මාංශ භෝගවල. පහ 6 ග්ලූටන්. ග්ලූටන් කියන්නේ ප්‍රෝටීන වර්ගයක්. ග්ලූටන්. 6 දාලා ග්ලූටන් කියලා ගන්න. ග්ලූටන් අන්තර්ගත වෙන්නේ ग्लूटेन प्रिय කියලා ඉස්සරහින් කියලා ගහලා ग्लूटेन තිරිඟු වල අඩංගු ප්‍රෝටීන වර්ගයකි. 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 ग्लूटेन හරි 7 ඊළඟ 7 තිරිඟු වල අඩංගු ප්‍රෝටීන වර්ගයක් තමයි ග්ලූටන් කියන්නේ. 7 ඔසෙයින්. ඕසීන් කියලා හඳුන්වනවා. ඔසෙයින්. ඔසෙයින් කියන ප්‍රෝටීනේ අන්තර්ගත වෙන්නේ ඔසෙයින් අන්තර්ගත වෙන්නේ අස්තිවල. අස්තිවල අඩංගු ප්‍රෝටීන වර්ගයක්. अस्थिवल अडंगु यार ओसे अस्थिवल अडंगु प्रोटीन वर्गे अस्थिवल अडंगु प्रोटीन वर्गे की हर यार हर අපි යන් ඊළඟ කොටස. ඒ කියන්නේ ප්‍රෝටීන වල ප්‍රයෝජන. අනුමාතිකාවක් ලියා ගන්න ප්‍රෝටීන වල ප්‍රයෝජන. අර ඉස්සලා කතා කරපු ටික තේරුණානේ? අහුන්නේ නැති ඒ කියන්නේ මේ කාටවත් අහුන්නේ නැතුව එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ නේ. හරි. එහෙනම් ලියා ගන්න ප්‍රෝටීන වල ප්‍රයෝජන. ප්‍රෝටීන වල ප්‍රයෝජන. අනුමාතිකාවක් මේක. ප්‍රෝටීන වල ප්‍රයෝජන. හරි ප්‍රෝටීන ප්‍රයෝජන ප්‍රෝටීන වල ගත්තහම ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ සෑහෙන සංඛ්‍යාවක් තියෙන ප්‍රෝටීන වල ප්‍රයෝජන. පළවෙනි එක විදිහට අපි කතා කරන්නේ ශක්ති ප්‍රභාවයක් විදිහට ප්‍රෝටීන් ක්‍රියා කරනවා. දෙවෙනි එක ව්‍යුහමය සංඝටකයක් විදිහට. ඒ කියන්නේ ව්‍යුහමය සංඝටකයක් කියවම ඔයගොල්ලෝ දැක්කා කෙරටින් අන්තර්ගත වෙනවා අපේ ව්‍යුහමය ව්‍යුහමය කොටස් වල. ඒ කියන්නේ රෝම වල අන්තර්ගතයි, කෙස් වල අන්තර්ගතයි කෙරටින්.
අනිත් එක එන්සයිම විදිහට ක්‍රියාත්මක වෙනවා. දැන් අපි ඉස්සරහට එන්සයිම කියන්නේ මේ කොටසේ ප්‍රෝටීන් වලින් පස්සේ එන්සයිම ගැන කතා කරනවා. එන්සයිම විදිහට මේ කියන ප්‍රෝටීන් ක්‍රියා කරනවා. හරි. හතරවෙනි එක තමයි ප්‍රතිදේහ විදිහට. ප්‍රතිදේහ කියන්නේ මොනවද ළමයි? ප්‍රතිදේහ කියන්නේ අපේ ශරීරයට පිටතින් විස බීජ වගේ දේවල් ඇතුල් කියන්නේ බාහිර ද්‍රව්‍ය ඇතුල් වෙන්න පුළුවන්. විස බීජ ඇතුල් වෙනවා. එතකොට මේ කියන විස බීජ වලට විරුද්ධව දේහය මගින් පුදුමේ මගින් නිපදවන ප්‍රතිදේහ. ඒ කියන්නේ ඒවත් එක්ක සරන් කිරීම සඳහා තමයි ප්‍රතිදේහ නිෂ්පාදනය කරන්නේ. එතකොට ප්‍රතිදේහ මගින් අපිව ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙනවා. එතකොට ප්‍රතිදේහ ලෙස ක්‍රියා කරන්නේ මේ ප්‍රෝටීන්ම තමයි. පස්වෙනි එක හෝමෝන ලෙස ක්‍රියා කරනවා. අපේ ශරීරයේ තියෙන විවිධ ක්‍රියා උත්තේජනය කිරීම සඳහා හෝමෝන දායක වෙනවා. හරි. එතකොට ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන් වල ප්‍රයෝජන විදිහට අපිට කෘත්‍යයන් පහක් කතා කරන්න පුළුවන්. හරි. එක දාලා ලියගන්න. එක ප්‍රෝටීන් වල ප්‍රයෝජන කියලා අනුමාත්‍රකාව දාලා එක දාලා ලියගන්න. එක ශක්ති ප්‍රභවයක් ලෙස. එක ශක්ති ප්‍රභවයක් ලෙස. එක ශක්ති ප්‍රභවයක් ලෙස. එක ශක්ති ප්‍රභවයක් ලෙස. දෙක ව්‍යුහමය සංඝටකයක් ලෙස. එක ශක්ති ප්‍රභවයක්, දෙක ව්‍යුහමය සංඝටකයක්. එක ශක්ති ප්‍රභවයක් ලෙස, දෙක ව්‍යුහමය සංඝටකයක් ලෙස. එක ශක්ති ප්‍රභවයක් ලෙස, දෙක ව්‍යුහමය සංඝටකයක් ලෙස. තුන එන්සයිම ලෙස ක්‍රියා කරයි. එන්සයිම ලෙස ක්‍රියා කරයි. එන්සයිම ලෙස ක්‍රියා කරයි. හතර තුන එන්සයිම ලෙස ක්‍රියා කරයි. හතර ප්‍රතිදේහ ලෙස ක්‍රියා කරයි. ප්‍රතිදේහ ලෙස ක්‍රියා කරයි. ප්‍රතිදේහ ලෙස ක්‍රියා කරයි. ප්‍රතිදේහ ලෙස ක්‍රියා කරයි. පහ හෝමෝන ලෙස ක්‍රියා කරයි. පහ හෝමෝන ලෙස ක්‍රියා කරයි. හෝමෝන ලෙස ක්‍රියා කරයි. හෝමෝන ලෙස ක්‍රියා කරයි. හරි. මේකේ පළවෙනි එක තමයි ශක්ති ප්‍රභවයක් විදිහට ක්‍රියා කරනවා කියන්නේ. ශක්ති ප්‍රභවයක් විදිහට කොහොමද ළමයි ක්‍රියා කරන්නේ? අපේ දේහයේ, අපේ ශරීරයේ ශක්තිය ප්‍රධාන වශයෙන් සපයන්නේ කොහොමද? අපි ගන්න ආහාර වලින්. ආහාර වලින් කාබෝහයිඩ්‍රේට් කියන පෝෂක ප්‍රභේදයෙන් තමයි අපිට ශක්තිය හම්බ වෙන්නේ. කාබෝහයිඩ්‍රේට් වලින් වැඩිපුරම හම්බ වෙනවා. ඊගාවට හම්බෙන්නේ මේදේ වලින්. ඔය කියන දෙකෙන් සපේ. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් සහ මේදේ කියන දෙකෙන් සැපේන ශක්තිය ප්‍රමාණවත් නොවන වෙලාවට. ඒ කියන්නේ කාබෝහයිඩ්‍රේට් ආහාර සහ මේදමය ආහාර අපි අඩුවෙන් ගන්න වෙලාවට. එහෙම නැත්නම් අපේ ඇඟේ ශක්තිය අඩු වෙලාවට. ඒ කාබෝහයිඩ්‍රේට් සහ ප්‍රෝටීන් වලින් සපේන ශක්තිය අඩු වෙලාවට ප්‍රෝටීන ජීර්ණය කරලා අපිට ශක්තිය සපයනවා. එතකොට ඒ විදිහට තමයි ශක්ති ප්‍රභාවයක් විදිහට ප්‍රෝටීන් ක්‍රියාත්මක වෙන්නේ. ව්‍යුහමය සංඝටක ගැන මම ඉස්සෙල්ලත් කතා කරා. ව්‍යුහමය සංඝටක කියන්නේ රෝම වල තියෙනවා, කෙස් වල තියෙනවා කෙරටින් වගේ ප්‍රෝටීන්. එතකොට ඒ ව්‍යුහමය සංඝටකයේ විදිහට කෙරටින් කියන ප්‍රෝටීනේ ක්‍රියාත්මක වෙනවා. හරි. අපි ඊළඟට ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණ. ප්‍රෝටීන වල අන්තිම කොටස. ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණ. ලියන්න අනුමාත්‍රකයක් විදිහට ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණ. හරි. ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණ. ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණ අනුමාත්‍රකයක් දාලා ගන්න. ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණ. හරි. ප්‍රෝටීන හඳුනා ගැනීමට අපි පරීක්ෂා කිහිපයක්ම වායිදා කරනවා. මෙතනදී ඕගොල්ලන්ට කතා කරන්න දෙන්නේ බයුරේට් පරීක්ෂාව ගැන විතරයි. මේ පරීක්ෂාවේ නම තමයි බයුරේට්. ලියාගන්න. එක දාලා බයුරේට් පරීක්ෂාව. බයුරේට් පරීක්ෂාව.
बायोरेट परीक्षा हरी वजन लिया गया है बायोरेट परीक्षा बायोरेट परीक्षा हरी මම ඉස්සෙල්ලා බයෝරේට් පරීක්ෂාව ගැන විස්තර කරලා ඉන්නවා. බයෝරේට් පරීක්ෂාව. අපි බයෝරේට් පරීක්ෂාව පාවිච්චි කරන්නේ ප්‍රෝටීන හඳුනා ගැනීම සඳහා. එතකොට මේකදී අපි මුලින්ම කරන්නේ ප්‍රෝටීන අඩංගු, ඒ කියන්නේ ප්‍රෝටීනමය ආහාර. ප්‍රෝටීනමය ආහාර කියන්නේ ප්‍රෝටීන් කියන ප්‍රභේදය අඩංගු ආහාරයක ජලීය ද්‍රාවණයක් ගන්නවා. එතකොට මේකදී අපිට ප්‍රධාන වශයෙන් කරන්න ජලීය ද්‍රාවණයක් හදාගන්න පරිප්පු වගේ දෙයක් කුඩු කරන්න පුළුවන්. කියන්නේ පරිප්පු කුඩු කරලා ඒක දිය කරලා ජලීය ද්‍රාවණයක් හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් ලේසියෙන් අපිට ගන්න පුළුවන් බිත්තර සුදු මදය. බිත්තර ගෙඩියක් කඩලා සුදු මදය අරගන්න පුළුවන්. බිත්තර සුදු මදය අරගෙන ඒක පරීක්ෂානලයකට ගන්නවා. බිත්තර සුදු මදය විතරයි කහ මදය අයින් කරලා ඉවරලා සුදු මදය කොටසෙන් විතරයි මේ කියන සාම්පලය ගන්න. අරගෙන ඉවරලා පරීක්ෂානලයකට ගන්න. ඒකට ඊට පස්සේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන ද්‍රාවණය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඔක් කියන ඔයගොල්ලෝ කතා කරනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් වැඩි ප්‍රමාණයක් දානවා. ඒ කියන්නේ අදම අවස්ථර ගන්න අපි හිතමු මේ තියෙන්නේ බිත්තර සුදු මද ද්‍රාවණය. මේ තියෙන්නේ බිත්තර සුදු මද ද්‍රාවණය. හරි. මේකට වඩා වැඩි ප්‍රමාණයක්. වැඩි මෙතන මේ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ගන්නවා මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ද්‍රාවණය. බිත්තර සුදු මදය මෙහෙම අරගන්න අරගෙන ඉවරලා ඒ පරිමාණයට වඩා වැඩි පරිමාවක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණය එකතු කරනවා. මෙහෙම එකතු කරලා ඉවරලා මේ දෙක හොඳට සොලවනවා. මෙහෙම එකතු කරායින් පස්සේ හොඳට සොලවනවා, හොඳට මිශ්‍ර වෙන්න හොඳට හොලවනවා. ඊට පස්සේ මේකට කොපර් සල්ෆේට් ද්‍රාවණය බිඳු කිහිපයක් ගන්නවා. කොපර් සල්ෆේට් බිඳු කිහිපයක්. කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දානවා. ඒ කොපර් සල්ෆේට් බිඳු කිහිපය දාලා බිඳු කිහිපයක් දාන්නේ පරිමාවක් නෙවෙයි මෙතන දාන්නේ බිඳු කිහිපයක් කියන වචන අපි අනිවාර්යයෙන්ම කියනවා. කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දානවා. දාලා ඉවරලා මේ කියන පරීක්ෂණවලදී ආයෙ පාරක් හොඳින් සොලවනවා. සෙලෙවුවට පස්සේ අපිට නිරීක්ෂණයක්, ඒ කියන්නේ අපිට ඇස් වලට පේනවා. අපිට දැක ගන්න පුළුවන් වෙනවා ද්‍රාවණය තද දම් පාටට හැරෙනවා. ඒ කියන්නේ මේ කියන ද්‍රාවණයම තද දම් පහයට හැරෙනවා. ඒ හැරෙන්නේ මේ බිත්තර සුදු මදේ ප්‍රෝටීන අන්තර්ගත වෙච්ච හින්දා. ඒතකොට නිරීක්ෂණය වෙන්නේ ද්‍රාවණය තද දම් පාට හැරෙනවා. නිගමනය වෙන්නේ ආහාරයේ ප්‍රෝටීන අඩංගු වේ. අපි අන්තිම අවසානයේ පරීක්ෂණයේ අවසානයේ නිගමනයකට යන්න පුළුවන් මේ ආහාරයේ ප්‍රෝටීන අන්තර්ගත උනායි කියන්නේ. මේක විතරක් නෙමෙයි දැන් අපි හිතන පාවිච්චි කරේ බිත්තර සුදු මද ද්‍රාවණයක්. මේක විතරක් නෙමෙයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ පරිප්පු කුඩු කරලා හදාගත්තු ජලීය ද්‍රාවණයක් නම් මේ විදිහට පරීක්ෂාව සිද්ධ කරන්න පුළුවන්. සිද්ධ කරාට පස්සේ අපිට දම් පාටක් හම්බ වෙනවා නම් ද්‍රාවණේ තද දම් පහයට හැරෙනවා නම් ඒ ද්‍රාවණය අපිට කියන්න පුළුවන් ප්‍රෝටීන අන්තර්ගතයි කියලා. හරි. පැහැදිලිද මේක? පරීක්ෂණය කරන විදිහ පැහැදිලිද? හරි. අපි යන් ඊළඟ කොටසට. දැන් තියෙන්නේ මේක ලියාගන්න. පීරියඩ් ලියාගන්න. බයෝරේට් පරීක්ෂාව කියලා අනුමාත්‍රකාවක් දාගන්න. බයෝරේට් පරීක්ෂාව. හරි. ඊට පස්සේ ලියන්න බයෝරේට් පරීක්ෂාව අනුමාත්‍රකාවේ 15ට කරුණු විදිහට ලියන්න. පළවෙනි කරුණ ප්‍රෝටීන අඩංගු ආහාරයක ජලීය ද්‍රාවණයකින් ප්‍රෝටීන අඩංගු ආහාරයක ජලීය ද්‍රාවණයකින් ස්වල්පයක් ප්‍රෝටීන අඩංගු ආහාරයක ජලීය ද්‍රාවණයකින් ස්වල්පයක් පරීක්ෂණ නලයකට ගන්න. හරි. එහෙම ලියලා ඉවර වෙලා ඒත් එක්කම ලියන්න ඉස්සරහින් වර්ණයක් දාලා
බිත්තර සුදු මද ද්‍රාවණයක් බිත්තර සුදු මද ද්‍රාවණයක් වරහන් ඇතුලේ බිත්තර සුදු මද ද්‍රාවණයක් කමාවක් දාලා පරිප්පු කුඩු කර බිත්තර සුදු මද ද්‍රාවණයක් හරි එහෙම නැත්නම් පරිප්පු කුඩු කරලා සාදාගත් ජලීය ද්‍රාවණයක් පරිප්පු කුඩු කර සාදාගත් ජලීය ද්‍රාවණයක් කියලා වරහන් වහන්න පරිප්පු කුඩු කර සාදාගත් ජලීය ද්‍රාවණයක් කියලා ලියලා වරහන වහන්න හරි ඊට පස්සේ ඊළඟ කරුණ එයට NOH ද්‍රාවණයක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් වැඩි පරිමාවක් එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් වැඩි පරිමාවක් එයට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් වැඩි පරිමාවක් हाइड्रोक्साइड द्रावणයකින් වැඩි පරිමාවක් යොදා හොඳින් සොලවන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් වැඩි පරිමාවක් යොදා හොඳින් සොලවන්න මේ හොඳින් සොලවන්න කියන කොටස අනිවාර්යයෙන්ම ලියන්න ඕන ළමයි ඔයගොල්ලන් පේපර් එකේදී ප්‍රශ්න විස්තර කියන්නේ බයෝ පරීක්ෂාව විස්තර කරන්න දුන්නත් ඔයගොල්ලෝ ලියන්න ඕනේ හොඳින් සොලවන්න කියන කතාව හොඳින් සොලවන්න කියන එක අනිවාර්යයි सोडियम हाइड्रोक्साइड द्रावणයේ වැඩි පරිමාණයක් යොදා හොඳින් සොලවන්න. හරි. ඊළඟ කරුණ පසුව කොපර් සල්ෆේට් ද්‍රාවණය. පසුව සූත්‍රය CuSO4. කොපර් සල්ෆේට් ද්‍රාවණය ඊළඟ කරුණ විදිහට මේක ලියන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණයේ බිංදු කිහිපයක් පසුව කොපර් සල්ෆේට් ද්‍රාවණයෙන් බිංදු කිහිපයක් එයට යොදා හොඳින් සොලවන්න. කොපර් සල්ෆේට් ද්‍රාවණයේ බිංදු කිහිපයක් එයට යොදා හොඳින් සොලවන්න. හරි. මෙතෙන් එන අවස්ථා තුන හොඳටම පැහැදිලිද ළමයි ඔයගොල්ලන්ට? ආයෙ විස්තර කරන්න ඕනද? හරි. එහෙනම් මම ඉස්සරහ කොටසට යනවා. ඔයගොල්ලන්ට මෙතෙන් ගාන හොඳටම තේරුණානේ? හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ කිව්වේ අන්තිමට ලියාගත්තේ එයට යොදා හොඳින් සොලවන්න කියලා. හරි. ඊට පස්සේ වෙනම ආයි අනුමාත්‍රකාවක් විදිහට දාගන්න නිරීක්ෂණය. මේක රතු පාටින් ලියා ගන්න නම් හොඳයි. මේ නිරීක්ෂණය කියන වචනේ රතු පාටින් ලියන්න. නිරීක්ෂණය. හරි. ඊට පස්සේ ගන්න නිරීක්ෂණය තමයි ද්‍රාවණය නිරීක්ෂණය කියලා ලියපෙකට පහලින් ලියන්න ද්‍රාවණය තද දම් පැහැයට හැරේ. ද්‍රාවණය තද දම් පැහැයට හැරේ. හරි. ද්‍රාවණය තද දම් පැහැයට. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය තුනම අර අපි ඉස්සෙල්ලා කතා කරපු ඉස්සෙල්ලාම විතර සුදු මදේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩි ප්‍රමාණයක් දාලා හොඳින් කලත මිශ්‍ර කරනවා. ඊට පස්සේ කොපර් සල්ෆේට් බිංදු කිහිපයක් දාලා ආයෙත් හොඳින් මිශ්‍ර කරනවා.
මේ ක්‍රියාවලිය ඉවර වුණාට පස්සේ ලැබෙන ද්‍රාවණය තද දම් පැහැයට හැරෙනවා. හරි. ඊට පස්සේ ආයි පාරක් රතු පෑනේ නිගමනය කියලා ලියන්න. ඊට පහලින් නිගමනය හරි. නිගමනය තමයි ආහාරයේ ප්‍රෝටීන අඩංගු වේ. හරි. නිගමනය කියලා දාලා ලියන්න. ආහාරයේ ප්‍රෝටීන අඩංගු වේ. ආහාරයේ ප්‍රෝටීන අඩංගු වේ. ආහාරයේ ප්‍රෝටීන අඩංගු වේ. හරි. මේක තමයි ඕගොල්ලන්ට ප්‍රෝටීන හඳුනා ගැනීමේ පරීක්ෂණයක් විදිහට කතා කරන්න තියෙන්නේ. බයුරේට් පරීක්ෂා. ඒතකොට ප්‍රෝටීන හඳුනා ගැනීම සඳහා භාවිත කරන පරීක්ෂා මොකද? බයුරේට් පරීක්ෂා. හරි. කාබෝහයිඩ්‍රේට් වලදී අපි අයඩින් පරීක්ෂාව අයඩින් ඉඳලා පිෂ්ඨ පරීක්ෂා කරන විදිය ගැන කතා කරා. දැන් මේ ප්‍රෝටීන ගැන බයුරේට් පරීක්ෂාවෙන් තමයි තහවුරු කරන්නේ. හරි. ලියාගෙන ඉවරද ළමයි? ලියාගෙන ඉවරද? හරි. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. දැන් අපි එතකොට ප්‍රෝටීන ගැන කතා කරලා ඉවරයි. ප්‍රෝටීන ගැන ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන්නේ ඔන්න ඔය ප්‍රමාණය විතරයි. එතකොට ඔයගොල්ලෝ මේ දැන් මම දීපු නෝට් එක අකුරක් නෑ අර. ඒ කියන්නේ හැම කොටසම හරියටම පාඩම් කරගන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෝටීන වල ප්‍රයෝජන ඇහුවොත් ඒ පහ එක දිගට කියාගෙන යන්න පුළුවන් තත්ත්වයට පාඩම් කරගන්න ඕන. හරි. අපි ඊට පස්සේ ඊළඟ කොටසට යන් එන්සයිම්. ප්‍රධාන මාතෘකාවක් විදිහට ලියාගන්න එන්සයිම්. එන්සයිම් එන්සයිම හරි. ඊට පස්සේ අපි ලියාගන්නේ අපි මේ ඉස්සෙල්ලාම මේ එන්සයිම කියන්නේ මොනවද කියන එක ගැන නිර්වචනය. එහෙම නැත්නම් එන්සයිම කියන්නේ මොනවද කියන එක ගැන පැහැදිලි කරගෙන ඉමු. හරි. ලියාගන්න එන්සයිම කියන මාතෘකාව දාලා එන්සයිම යනු. එන්සයිම යනු. එන්සයිම යනු. කියලා දාලා ලියාගන්න. හැබැයි මේ ලියන කොටස දැන් මම ඉස්සරහට කියන්නේ ලියන්න කියලා කියන කොටස කොටු කරගන්න බලාපොරොත්තුව ලියාගන්න. හරි. එන්සයිම යනු ජෛව රසායන ප්‍රතික්‍රියාවක ජෛව රසායන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන ජෛව රසායන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන ජීවී දේහය තුල නිපදවන ජෛව රසායන ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන ජීවී දේහය තුල නිපදවන ජීවී දේහය තුල තමයි මේවා නිෂ්පාදනය කරන්නේ. ජීවී දේහය තුල නිපදවන ප්‍රෝටීනමය සංයෝග ජීවී දේහය තුල නිපදවන ප්‍රෝටීනමය සංයෝග එන්සයිම ලෙස නම් කරයි. එන්සයිම ලෙස නම් කරයි. හරි. ලියාගෙන ඉවරද ළමයි කොටස? හරි.
ලියාගෙන ඉවර නම් ඒ කොටස රතු පාටින් කොටු කරගන්න. එන්සයිම් යනු කියන තැන ඉඳලා ඒ කොටස රතු පාටින් කොටු කරගන්න. එතකොට එන්සයිම් එකක් කියන කුමක්ද කියලා පේපර් එකේ ප්‍රශ්නයක් අහුවොත් ඔන්න ඔය කොටස ඔය විදිහටම ලියන්න ඕන. එන්සයිම් ලෙස නම් කරා. හරි. හරි. එහෙමනම් ඊළඟ කොටසට යමු. කොටු කරගෙන ඉවර නම් ආයි පහලින් ලියාගන්න තරුවක් දාලා ආයි පහලින් තරුවක් දාලා ලියාගන්න. එන්සයිම් වල කාර්යය වන්නේ ජෛව රසායන ප්‍රතික්‍රියා එන්සයිම් වල කාර්යය වන්නේ ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමයි. ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමයි. උත්ප්‍රේරණය එන්සයිම් වල කාර්යය වන්නේ ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමයි. එන්සයිම් වල කාර්යය වන්නේ ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමයි. හරි. ඊළඟට ඊට පස්සේ ලියාගන්න පොඩි අනුමාත්‍රකාවක් විදිහට එන්සයිම් එක ක්‍රියාව නිරීක්ෂණය. එන්සයිම් එක ක්‍රියාව නිරීක්ෂණය. එන්සයිම් ක්‍රියාව නිරීක්ෂණය කියලා දාලා ලියාගන්න. එන්සයිම් එක ක්‍රියාව නිරීක්ෂණය. හරි. එන්සයිම් එක ක්‍රියාව නිරීක්ෂණය කියලා දාලා ලියාගන්න. පිෂ්ඨය මෝල්ටෝස් කොට පත්තන ක්‍රියාවලිය තියෙනවා. පිෂ්ඨය මෝල්ටෝස් වෙනවා. එතකොට මේ ක්‍රියාවලියේ ශීඝ්‍රතාවය වැඩි කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඇමයිලේස් කියන එන්සයිම්. එතකොට ඉතාලියෙන් වෙනවා ඇමයිලේස් කියන එන්සයිම්. ඇමයිලේස්. මේක ලියන්න පිෂ්ඨය ඇමයිලේස් වගේ මෝල්ටෝස් කොට පත් වීමේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. හරි. මේක ලියාගන්න ළමයි එක්කෙනෙක් අහලා තියෙනවා අර ඉස්සල්ලා වාක්‍යෙ. කියන්නේ අපි එන්සයිම් වල කාර්ය වන්නේ ජෛව රසායන ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කිරීමයි කියලා වාක්‍යයක් දුන්නානේ. ඒකෙදි අහලා තියෙනවා එතන ශීඝ්‍රතාවය වැඩි කිරීමද කියලා. ඔව්. එන්සයිම් වල උත්ප්‍රේරණය කියන්නේ ශීඝ්‍රතාවය වැඩි කිරීම කියන්නේ කාරණා දෙකක්. උත්ප්‍රේරණය කරනවා කියන්නේ ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව කරනවා පිෂ්ඨය වෙන දිනවා එහා පැත්තේ ඒ කියන්නේ ප්‍රතික්‍රියක පැත්තේ පිෂ්ඨය දිනවා. ප්‍රතිඵලවල මෝල්ටෝස් තියෙනවා. ඒ කියන්නේ මේ පිෂ්ඨය තමයි මෝල්ටෝස් බවට පත් වෙන්නේ. එතකොට මේ පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් උත්ප්‍රේරකයක්. උත්ප්‍රේරකයක් කියන්නේ උත්ප්‍රේරකයක් මගින් මොකද සිද්ධ කරන්නේ? ශීඝ්‍රතාවය වැඩි කරන එක. එතකොට උත්ප්‍රේරණය කරනවා කියන්නේ ශීඝ්‍රතාවය වැඩි කරනවා කියන එකටම තව අදහසක්. එන්න තවත් වචනයක්. එතකොට උත්ප්‍රේරණය කිරීම සමාන වෙනවා ශීඝ්‍රතාවය වැඩි කිරීම. ඒක පැහැදිලි නේද? හරි. පිෂ්ඨය ප්‍රතික්‍රියා කරන පිෂ්ඨය ඇමයිලේස් වගේ මෝල්ටෝස් වෙනවා. හරි. ඊට පස්සේ
ඊට පස්සේ ඔයගොල්ලෝ පිස්ටේ ඇමයිලේස් මෝල්ටෝස් බවට පත් වීම කියන ප්‍රතික්‍රියාවට කලින් ලියාගත්තේ එන්සයිමික් ක්‍රියාව නිරීක්ෂණය කියලා. හරි. දැන් අපි මේ යන්නේ මේක නිරීක්ෂණය ඒ කියන්නේ ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන කතා කරමු. හරි. ඉස්සෙල්ලාම පාම් පිටි අපි ජලය දිය කරගන්නවා. පාම් පිටි ජලය දිය කරලා සාදා ගන්නවා ද්‍රාවණයක්. මේ කියන ද්‍රාවණයෙන් අපි මිලිලීටර් 2ක් ගන්නවා පරීක්ෂා නලයකට. මිලිලීටර් 2ක් පරීක්ෂා නලයකට ගන්නවා. ඊට පස්සේ ඒකට ඇමයිලේස් එන්සයිම් මේ සඳහන් කරපු ඇමයිලේස් එන්සයිමෙන් මිලිලීටර් 2ක් එකතු කරනවා. ද්‍රාවණයෙන් මිලිලීටර් 2ක් ගත්තේ ඇමයිලේස් එන්සයිමෙන් මිලිලීටර් 2ක් එකතු කරනවා. ඊට පස්සේ අර ඉස්සෙල්ලා කතා කරා වගේ මිශ්‍රණය හොඳින් සොලවනවා. සොලවලා විනාඩි 5ක් විතර කාලයක් තිබෙන්න හරිනවා. ඒ කියන්නේ හොඳින් සොලවලා විනාඩි 5ක් තිබෙන්නට හරිනවා. ඊට පස්සේ විනාඩි 2කින් දෙකට දැන් විනාඩි 5ක් තියපු මිශ්‍රණය අරගෙන ආයි පාරක් විනාඩි 2කින් දෙකට ඕන් ඉස්සෙල්ලාම ගන්නවා බිඳුවක්. ඒකෙන් බිඳුවක් අරගෙන ඉවරලා ඒක පිඟන් ගඩොලක්. ඒ කියන්නේ සුදු පාට ටයිල් කැටයක්. මේකෙන් ටයිල් කැටයකට අරගෙන ඉස්සෙල්ලාම බිඳුවක් අරගෙන ඉවරලා ටයිල් කැටය වලින් තියෙනවා. තියලා ඉවර වෙලා ඒකට අපි දානවා අයඩින් ද්‍රාවණය. අයඩින් ද්‍රාවණය බිඳුව. අර තියපු බිඳුව උඩට තමයි මේ අයඩින් ද්‍රාවණයෙන් බිඳුවක් දාන්නේ. එතකොට එක වර්ණයක් ලැබෙනවා. ඊට පස්සේ ඒක අරගත්තාට පස්සේ විනාඩි 2කට පස්සේ තව බිඳුවක් ගන්නවා. අරගෙන ඒකට අයඩින් දානවා. මේ විදිහට අපි වාර 10ක් විතර මේ පරීක්ෂණය සිද්ධ කරනවා. ඒ කියන්නේ විනාඩි 2කින් 10ක් විතර සිද්ධ කරනවා. මෙහෙම සිද්ධ කරපුවාම ඉස්සෙල්ලාම ඒ කියන්නේ අපි ඉස්සෙල්ලාම අරගත්තු පාම් පිටි බිඳුව, ඒ කියන්නේ පාම් පිටි මිශ්‍රණයත් එක්ක විනාඩි 5ක් තියලා ගත්තු මිශ්‍රණයෙන් අපි ඉස්සෙල්ලාම ගත්තු බිඳුවේ I2 ඒ කියන්නේ අයඩින් දැම්මට පස්සේ ඇති වෙන වර්ණය දුඹුරු පහයට හුරු වර්ණයක් තමයි දෙන්නේ. එතකොට දුඹුරු පහයට නෙමෙයි දම් පහයට හුරු වර්ණයක් තමයි දෙන්නේ. ඊට පස්සේ ටික වෙලාවක් යන්න අන්තිමට ගත්තු බිඳුවට දුඹුරු පහයක් දෙනවා. එතකොට මේක තමයි අපිට දකින්න පුළුවන් නිරීක්ෂණය. හරි. ලියා ගන්න ඉස්සෙල්ලා මම ඒ අනතරෙත් විස්තර කරනවා ඒක. පාම් පිටි ජලය දිය කර පරීක්ෂණයේ ක්‍රියාවලිය විස්තර කරන්නේ පාම් පිටි ජලය දිය කර සාදාගත් මිශ්‍රණයකින් පාම් පිටි ජලය දිය කර සාදාගත් මිශ්‍රණයකින් පාම් පිටි ජලය දිය කර සාදාගත් මිශ්‍රණයකින් මිලිලීටර් 2ක් පරීක්ෂා නලයකට ගන්න. එයට දෙවෙනි කාරණාව එයට ඇමයිලේස් එන්සයිමෙන් මිලිලීටර් 2ක් පමණ එකතු කරන්න. මිලිලීටර් 2ක් පමණ එකතු කරන්න. මිලිලීටර් 2ක් පමණ එකතු කරන්න. හරි. ඊළඟ කාරණාව මිශ්‍රණය හොඳින් සොලවා විනාඩි 5ක් පමණ මිශ්‍රණය හොඳින් සොලවා විනාඩි 5ක් පමණ තබන්න.
මිශ්‍රණය හොඳින් සලවා විනාඩි 5ක් පමණ තබන්න. හරි. ඊළඟ කාරණාව විනාඩි 2කින් 2කට. ඒ කියන්නේ මේ විනාඩි 5 තිබ්බට පස්සේ මේක කරන්නේ විනාඩි 2කින් 2කට විනාඩි 2කින් 2කට විනාඩි 2කින් 2කට එම මිශ්‍රණයෙන් බිඳුව බැගින් විනාඩි 2කින් 2කට එම මිශ්‍රණයෙන් බිඳුව බැගින් පිඟන් මැටි තැටියකට ගෙන. පිඟන් මැටි තැටියක් කියන්නේ පෝසිලෙන් තැටියක් කියලා කිව්වත් පිඟන් මැටි තැටියක් කිව්වත් සුදු පාට ටයිල් එකක් ගැන තමයි මේ කියන්නේ. දැන් බැගින් කියන සුදු පැහැති පිඟන් මැටි තැටියකට. සුදු පැහැති කියන එක මම කලින් කිව්ව එක ලියාගන්න. සුදු පැහැති පිඟන් මැටි තැටියකට. සුදු පැහැති පිඟන් මැටි තැටියකට සුදු පැහැති පිඟන් මැටි තැටියකට ගෙන සුදු පැහැති පිඟන් මැටි තැටියකට ගෙන එයට I2 එයට I2 එයට I2 එහෙනම් නැත්නම් iodine iodine එක තමයි I2 කියලා කියන්නේ. iodine එහෙම නැත්නම් I2 iodine එහෙම නැත්නම් I2 ද්‍රාවණයෙන් බිඳුව බැගින් එයට එක් කරන්න ද්‍රාවණයෙන් බිඳුව බැගින් එක් කරන්න හරි එතන ලියාගෙන ඉවරනේ ඔයගොල්ලෝ හරි මේ එක්කෙනෙක් අහලා තියෙනවා පළවෙනි කරුණ ලියා ගන්න බැරි වුණා කියලා ඔව් ලියා ගන්න බැරි වෙච්ච අය පළවෙනි කරුණ ආයෙ අහගන්න පාන් පිටි ජලයේ දිය කර මේ කියන්නේ ලියා ගන්න බැරි වෙච්ච යටයි පාන් පිටි ජලයේ දිය කර සාදාගත් මිශ්‍රණයකින් මිලිලීටර් 2ක් පරීක්ෂා නලයකට ගන්න. පාන් පිටි මිශ්‍ර කර සාදාගත් ද්‍රාවණයකින් මිලිලීටර් 2ක් පරීක්ෂා නලයකට ගන්න. හරි. ඊට පස්සේ දැන් මේ I2 ද්‍රාවණයෙන් බිඳුව බැගින් එක් කරාට පස්සේ අපිට දකින්න හම්බ වෙනවා නිරීක්ෂණයක්. නිරීක්ෂණයත් ඉස්සෙල්ලා ඔයගොල්ලෝ ලියාගන්න ඊට පස්සේ මම පැහැදිලි කරන්නම්. යට ලියාගන්න නිරීක්ෂණය කියලා දාන්න. නිරීක්ෂණය හරි. පළමු පාන් පිටි මිශ්‍රණ බිඳුව අපි අර විනාඩි 2කින් 2කට එක්කම් කරද්දී පළවෙනි එක පළමු පාන් පිටි මිශ්‍රණ බිඳුව I2 ද්‍රාවණය සමග පළමු පාන් පිටි මිශ්‍රණ බිඳුව I2 ද්‍රාවණය සමග තද දම් පැහැයක් ලබා දී. ඉස්සෙල්ලාම දාන බිඳුවත් එක්ක අයඩින් දාපුවාම තද දම් පාටක් හම්බ වෙනවා අපිට නිරීක්ෂණයේ විදියට. හරි. ලබා දෙන්න. ඊළඟට වෙනම යටින් ලියන්න. අවසන් මිශ්‍රණය, ඒ කියන්නේ නිරීක්ෂණය යටතේ වෙනම කරුණක් විදිහට ලියාගන්න. අවසන් බිඳුව කියනවා නම් ගොඩක් හොඳයි. අවසාන මිශ්‍රණ බිඳුව I2 සමග යෙදූ විට එහෙම නැත්නම් අයඩීන් සමග යෙදූ විට I2 සමග යෙදූ විට දුඹුරු පැහැයක් ලබා දේ. හරි. ඒ කියන්නේ නිරීක්ෂණ ඉවරයි. ඊට පස්සේ නිගමනය. ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාලා ලියා ගන්න නිගමනය.
නිගමනය වෙන්නේ පිෂ්ඨය නිගමනය කියලා දාලා ලියා ගන්න පිෂ්ඨය අයඩීන් සමග නිල් කළු වර්ණයක් ලබා දේ. පිෂ්ඨය අයඩීන් සමග නිල් කළු වර්ණයක් ලබා දේ. අයඩීන් වල පාට. ඒ කියන්නේ ළමයි අයඩීන් අපි විද්‍යාගාරයෙන් අයඩීන් සම්පලක් අයඩීන් පොතක් අරගෙන ඉන්නලා අයඩීන් එළියට ගත්තාම අයඩීන් වල පාට පිදුරු කහ පාට දුඹුරු පාට සහ දුඹුරු පාට කියලා කියන්න පුළුවන්. පිදුරු කහ පාට දුඹුරු පාට අතර තියෙන වර්ණයක්. එතකොට අයඩීන් වල වර්ණය මොකක්ද කියලා අහපුවාම පිදුරු කහ පාට එහෙම නැත්නම් දුඹුරු පාට කියලා කිව්වට වැරද්දක් නැහැ. හරි. නිල් කළු වර්ණයක් ලබා දේ. හරිනේ? ඊට පස්සේ යටින් ආයෙ යන්න වෙනම කාරණාවක් විදිහට ඒ කියන්නේ නිගමනයට තම තවත් කාරණාවක් මිනිත්තු 20කට පසු මිනිත්තු 20කට පසු මිශ්‍රණය I2 ද්‍රාවණය සමග වර්ණ වෙනසක් නොදෙන්නේ I2 ද්‍රාවණය සමග වර්ණ වෙනසක් නොදෙන්නේ එහි පිෂ්ඨය නොමැති බැවිනි වර්ණ වෙනසක් නොදෙන්නේ එහි පිෂ්ඨය නොමැති බැවිනි හරි එසේ වන්නේ ඊළඟ කාරණාව එසේ වන්නේ දැන් කිව්ව ටික ආයි කියන්න කියලා කියනවා හරි එහෙමනම් ඔය එසේ වන්නේ කියපු කියලා ලියපු කට්ටිය කොහොම නවත්තන්න පොඩ්ඩකට ඊළඟ දෙවෙනි කාරණාව ගැන මම ආයි කියන්න යන්නේ මිනිත්තු 20කට පසු මිශ්‍රණය I2 ද්‍රාවණය සමග මිනිත්තු 20කට පසු මිශ්‍රණය I2 ද්‍රාවණය සමග වර්ණ වෙනසක් නොදෙන්නේ මිනිත්තු 20කට පසු I2 ද්‍රාවණය සමග මිනිත්තු 20කට පසු මිශ්‍රණය I2 ද්‍රාවණය සමග වර්ණ වෙනසක් නොදෙන්නේ එහි පිෂ්ඨය නොමැති බැවිනි හරි එහෙනම් තුන්වෙනි කාරණාව විදිහට ඔයගොල්ලෝ ලියාගත්තනේ එසේ වන්නේ කියලා නැවැත්තුවනේ අන්න එතන ඉඳන් ලියාගන්න එසේ වන්නේ පිෂ්ඨය මත ඇමයිලේස් ක්‍රියා කර එන්සයිමේ ක්‍රියා කර ඇමයිලේස් පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියා කර මෝල්ටෝස් සෑදූ නිසාය එහෙම නැත්නම් මෝල්ටෝස් සාදන නිසාය මෝල්ටෝස් සාදන නිසාය හරි
මෝල් ටොස් අද නිසා. හරි. ගොඩක් කට්ටිය මම අහනවා දැන් මේ ගෲප් එක සයන්ස් ගෲප් එකට ජොයින් වෙලා නැහැ කියලා. මම මගේ ගෲප් එකේ නම්බර් එක දෙන්නම්. ඔයගොල්ලෝ ඒ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එතකොට ඒක ඒ නම්බර එක අපි මේ ගෲප් එකට ඇඩ් කරගන්න. නම්බර එක ලියගන්න. මෙන්න මේ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාන්න. හරි. ඉස්සෙල්ලා විස්තර කරපු පරීක්ෂණය ළමයි මම ආයි පියවරෙන් පියවර විස්තර කරන්න ඕනද? ඕන නම් ඔය කියලා කියන්න මැසේජ් එකක් දාන්න. විස්තර කරන්න ඕනද? ඔයගොල්ලන්ට තේරුණාද? හරි. විස්තර කරන්නලු. හරි එහෙනම් විස්තර කරන්නම්කෝ. හරි. අපි ඉස්සල්ලාම හදාගත්තේ මොකද්ද? පිෂ්ඨ ද්‍රාවණය. අපි හදාගත්තේ පිෂ්ඨ ද්‍රාවණය. මේ ද්‍රාවණය මොකද? පිෂ්ඨ. පිෂ්ඨ ද්‍රාවණය. හරි. එතකොට මේ පිෂ්ඨ ද්‍රාවණයට අපි එකතු කරේ මොනවද? මේකේ මිලිලීටර් 2යි අපි ගත්තේ. පිෂ්ඨ ද්‍රාවණය මිලිලීටර් 2ක් ගත්තා. මේ මිලිලීටර් දෙකට අපි එකතු කරේ මොනවද? amylase enzyme එක. amylase enzyme. amylase enzyme 1 මිලිලීටර් දෙකක් එකතු කරනවා. හරි. අපි amylase enzyme එකත් එකතු කරමු. ඊට පස්සේ මේ කියන මිශ්‍රණය. ඒ කියන්නේ මේකේ තෝරනවා තියෙන්නේ මිශ්‍රණ මේ දෙක එකතු කරාට පස්සේ amylase enzyme එකේ තියෙනවා පිෂ්ඨ ද්‍රාවණ මිලිලීටර් දෙකක් තියෙනවා. හරි. මේ කියන මිශ්‍රණය අපි හොඳින් සොලවනවා. සොලවනවා. හරි. හොඳින් සොලවනවා. සෙලෙව්වට පස්සේ සොලවලා විනාඩි 5ක් නිශ්චලව තියෙනවා. විනාඩි 5ක් තියෙනවා. විනාඩි 5ක් තියෙනවා. හරි. ඊට පස්සේ අපිට හම්බෙන්නේ මොකද්ද? එතකොට අපිට මේ ද්‍රාවණයක් හම්බුනා. මේ ද්‍රාවණය මොකද ළමයි අන්තර්ගත වෙන්නේ? පිෂ්ඨ ද්‍රාවණය අන්තර්ගතයි. පිෂ්ඨය දන amylase. පිෂ්ඨය සහ amylase අන්තර්ගත ද්‍රාවණයක් හම්බ වෙනවා. මේක අපි හොඳින් සොලවලා විනාඩි 5ක් තියලා තමයි මේ ද්‍රාවණය දැන් තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ කියන ද්‍රාවණය දැන් මෙතනට නම් පැහැදිලිනේ. හරි. ඊට පස්සේ හරි. ඊට පස්සේ මේ හදාගත්තු ද්‍රාවණය අපි ගන්නවා කොච්චරද මේ බිඳුවක්. පිපෙට්ටුවක් භාවිත කරනවා මේක කරන්නේ. මේ රතුණු පිපෙට්ටුව දාලා බිඳුවක් ගන්නවා. බිඳුවක් අරගෙන ඉවරලා සුදු පාට පෝසිලියම් හැදියා. ඒ කියන්නේ ටයිල් එකක්. ටයිල් පඩියක්. සුදු පාට මේ වගේ පෝසිලියම් හැදියාකට ගන්නවා. අරගෙන අර පිපෙට්ටුවෙන් එකත් පිපෙට්ටුවෙන් අරගෙන ඉවරලා පිපෙට්ටුවේ ඉස්සෙල්ලාම බිඳුවක් තියනවා. ඔන්න බිඳුවක් තියනවා. හරිද? ඊට පස්සේ මේකට අයඩින් දාන්න. අයඩින් ද්‍රාවණයෙන් බිඳුවක් දානවා පිපෙට්ටුවෙන්. I2 එකතු කරනවා. I2 බිඳුවක් එකතු කරනවා. I2 බිඳුවක් එකතු කරපුවාම අපිට නිරීක්ෂණයක් හම් වෙනවා. එතකොට නිරීක්ෂණය තමයි මේ බිඳුවයි දැන් I2 යන පස්සේ මේක මොන පාටද වෙන්නේ? පද දම් පැහැයට හැරෙනවා. පද දම් පැහැයට හැරෙනවා. පද දම් පැහැයට හැරෙනවා. හරි. ඊට පස්සේ දැන් මම පළවෙනි බිඳුව ගත්තා. ඊට පස්සේ ආයෙ පාරක් පිපෙට්ටුව දාලා මේකෙන් තව බිඳුවක් ගන්නවා විනාඩි 2කට පස්සේ. විනාඩි කීයකටද?
දෙකකට පස්සේ තව බිඳුවක් ගන්නවා. ඒ බිඳුවට අපි I2 දානවා. I2 දානවා. ඔය විදිහට මේකත් පළදම් පැහැයට හුරු වර්ණයකට හැරෙනවා. පළදම් පැහැයට හුරු. ඒ කියන්නේ ඉස්සෙල්ලා තරම් තද දම් පාට නෑ, දම් පාටක් දාන. ඒ කියන්නේ දම් පාට තියෙනවා, තද දම් පැහැ පොඩ්ඩක් අඩුයි. හරි. ඊට පස්සේ තව විනාඩි දෙකකට පස්සේ ආයි පාරක් පිපෙට්ටු අරගෙන දුක දාලා තව බිඳුවක් ගන්නවා. අරගෙන ඉවරලා ඒකට I2 දානවා. I2 දානවා. ඊට පස්සේ තද දම් පාට ඒත් ටිකක් අඩුයි. මෙහෙම විනාඩි 20ක් විතර. විනාඩි 20ක් කියන්නේ 10 වතාවක්. ඒ කියන්නේ බිංදු 10ක්. මේ විදිහට විනාඩි දෙකෙන් දෙකට බිංදු 10ක් විතර ගන්නවා. එතකොට 10 වෙනි අවස්ථාවේ කියන්නේ විනාඩි 20කට පස්සේ මේ මිශ්‍රණය හදලා විනාඩි 20කට පස්සේ ගන්න බිංදුව තමයි මේ තියෙන්නේ. විනාඩි 20කට පස්සේ ගන්න බිංදුව තමයි මේ තියෙන්නේ. එතකොට මේ කොසිනෙන් හැටිය මත තියෙන 10 වෙනි බිංදුව. මේ බිංදුවට අපි දානවා I2. එහෙම නැත්නම් ID. ID දාන්නම මෙතන අපිට නිරීක්ෂණය හම්බ වෙන මොන පාටද? තද දුඹුරු පාට. එහෙම නැත්නම් පිදුරු කහ පාට. තද දුඹුරු පාට කියන්නේ හරියට මතක තියාගන්න. තද දුඹුරු පාට බිංදුවක් හම්බ වෙනවා. නිරීක්ෂණය තමයි තද දුඹුරු පැහැයට හැරෙනවා. මේකේ බිංදුව තද දුඹුරු පැහැයට හැරෙනවා. හරි. එතකොට මෙතන ගන්න පැහැදිලිද? ක්‍රියාවලිය සිද්ධ වෙන විදිය පැහැදිලිද ළමයි? හරි. මෙතෙන් නිකන් පැහැදිලි. එහෙනම් එතකොට අපි ඉස්සල්ලාම කිව්වනේ ප්‍රතික්‍රියා සිද්ධ වෙන කොහොමද කියලා. අපි හදාගත්ත පිෂ්ඨ ද්‍රාවණයක් ඒක ඇමයිලේස් දාපුවම මෝල්ටෝස් බවට පත් වෙනවා. එතකොට අයඩින් සමග පිෂ්ඨය තමයි තද දම් පාට වුණු නිරීක්ෂණයක් ලබා දෙන්නේ. හරිද? එතකොට ඉස්සල්ලාම ගත්තු එක. ඒ කියන්නේ විනාඩි 5ක් තියලා ඉවරලා ගොලවලා විනාඩි 5ක් තියලා ගත්තු ඉස්සල්ලා විනාඩි 5ක් තියලා ඉස්සල්ලාම ගත්තු බිඳුව. එතකොට ඒකේ අන්තර්ගත වෙලා තිබිලා තියෙනවා මේකේ පිෂ්ඨය. ඒ කියන්නේ පිෂ්ඨය අන්තර්ගත වෙලා තිබිලා තියෙනවා. හරි. එතකොට කාලයක් එක්ක විනාඩි 20කට පස්සේ අන්තිමේ ගන්න. විනාඩි 20ක් යන අන්තිමේ ගන්න අපිට. ඒ කියන්නේ දෙකෙන් විනාඩි දෙකෙන් ගත්තේ. එතකොට විනාඩි 20ක් යනකොට මේකේ තිබිච්ච පිෂ්ඨය මත ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඇමයිලේස් එන්සයිමේ ක්‍රියාත්මක වෙලා මෝල්ටෝස් ඒ කියන්නේ එතන තිබිච්ච පිෂ්ඨය ඔක්කොම මෝල්ටෝස් බවට හරවලා දිනවා. එතකොට මෝල්ටෝස් එක්ක අයඩින් ප්‍රතික්‍රියාවක් දක්වනවද? නැහැ. අයඩින් ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැහැ මෝල්ටෝස් එක. අයඩින් ප්‍රතික්‍රියා කරන්නේ පිෂ්ඨය එක්ක විතරයි. වර්ණ විපර්යාසයක් දෙන්නේ පිෂ්ඨයත් එක්ක විතරයි. එතකොට අයඩින් එක තද දුඹුරු පැහැයට හැරෙන්නේ විනාඩි 20කට පස්සේ 10 වෙනි ඩොට් එකේදී තද දුඹුරු පැහැයට හැරෙනවා. තද දුඹුරු පැහැයට හැරෙනවා කියන්නේ අයඩින් වල පාට තද දුඹුරු පාටමයි වර්ණ විපර්යාසයක් විතර දෙන්නේ නැහැ කියන එක තමයි මේ 10 වෙනි ඩොට් එකේදී සිද්ධ වෙන්නේ. එතකොට 10 වෙනි අවස්ථාව කියන්නේ විනාඩි 20කට පස්සේ මේකෙන් ගන්න බිඳුව එහෙම නැත්නම් පියුරෙට් අපි මේ පිපෙට්ටුව දාලා ගන්න මේ පිෂ්ඨ බිඳුව මෙතන වෙනකොට මෙතන අන්තිම අවස්ථාව විනාඩි 20කට පස්සේ පිෂ්ඨය නෙමෙයි තියෙන්නේ මේ ද්‍රාවණේ මෝල්ටෝස් බවට පරිවර්තනය වෙලා. ඒ කියන්නේ එතන තිබිච්ච පිෂ්ඨය ඔක්කොම මෝල්ටෝස් බවට පරිවර්තනය වෙලා තමයි තියෙන්නේ. ඒකට අපි අන්තිමටම ගත්ත බිඳුව මෝල්ටෝස් බිඳුව. ඒකට මෝල්ටෝස් එක I2 ප්‍රතික්‍රියාවක් නැහැ. ඒකෙන් තමයි ද්‍රාවණේ කිසිදු වර්ණ විපර්යාස ඒ කියන්නේ මේ I2 වල ID වල කිසිදු වර්ණ විපර්යාසයක් නැතුව තද දුඹුරු පාට විතර පිහිටන්නේ. හරි. මෙතන නම් පැහැදිලිද තමයි? පැහැදිලිද? හරි. අපි යන්න ඊළඟ කොටසට. එතකොට පරීක්ෂා ලියාගෙන ඉවරයක් කොහොමද? හරි. ඊළඟ හරි. එතකොට අපි එන්සයිම් ගැන කතා කරලා ඉවරයි. එන්සයිම් වල ක්‍රියාකාරීත්වය ගැන බැලුවා. හරි. ඊට පස්සේ ප්‍රධාන මාතෘකාවක් විදිහට ලියාගන්න ලිපිඩ. ප්‍රධාන මාතෘකාව ලිපිඩ. 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 හරි.
ලිපිඩ කියලා මාතෘකාව ලියලා මේ විදිහට ලියා ගන්න පහළට කරුණු විදිහට ලිපිඩ වල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය ලිපිඩ වල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය තුනකි. ලිපිඩ වල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය තුනකි. ලිපිඩ වල අඩංගු ප්‍රධාන මූලද්‍රව්‍ය තුනකි. කියලා ලියලා කාබන් එක දෙක තුන දාලා ලියා ගන්න. हाइड्रोजन सह ऑक्सीजन कार्बन हाइड्रोजन सह ऑक्सीजन तම अंतर्गत වෙන්නේ ලිපිඩවල ප්‍රධාන මූලද්‍රව්‍ය තුනයි CHO හරි මේක ලියාගන්න ඊට පස්සේ ආයෙ ලියන්න කරුණක් විදිහට ලිපිඩ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරයි. ලිපිඩ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරයි. ලිපිඩ ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරයි. ප්‍රධාන කොටස් දෙකකට ලිපිඩ වෙන් කරනවා. හරි. ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරයි. කියලා ලියලා ප්‍රධාන කොටස් දෙක එක දෙක කාලියා ගන්න තෙල් හා මේද තෙල් හා මේද තෙල් හා මේද හරි ඊට පස්සේ තෙල් කියලා දාන්න තෙල් කියලා ඉරිකැලක් ගන්න තෙල් ඉරිකැලක් ගහලා ලියන්න කාමර උෂ්ණත්වයේදී ද්‍රව අවස්ථාවේ පවතී. ඒ කියන්නේ තෙල් පවතින්නේ කාමර උෂ්ණත්වයේදී ද්‍රවයක් විදිහට. කාමර උෂ්ණත්වයේදී ද්‍රව අවස්ථාවේ පවතී. කාමෝෂ්ණත්වයේදී ද්‍රව අවස්ථාවේ පවතී. හරි. ඊට පස්සේ මේද කියලා ලියලා තෙල් මේදය. ප්‍රධානම මේදය. මේදය කියලා ලියලා ඉරි කැලක් ගහන්න. මේදය කියලා ලියලා ඉරි කැලක් ගහලා ලියගන්න. කාමර උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පවතී. කාමර උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පවතී. කාමර උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පවතී මේ දෙක. හරි. එතකොට ඔයගොල්ලන්ගේ පේපර් එකකදී අහුවොත් තෙල් හා මේදය අතර ප්‍රධාන වෙනස සඳහන් කරන්න කියලා. එතකොට තෙල් කියන්නේ කාමර උෂ්ණත්වයේදී ද්‍රව හා මේදය යනු කාමර උෂ්ණත්වයේදී ඝන අවස්ථාවේ පවතින සංයෝග දෙක. මේදය සහ තෙල් අතර වෙනස පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ අනුමාත්‍රකාවක් දාලා ලියන්න. අනුමාත්‍රකාවක් ලිපිඩවල ප්‍රයෝජන
ලිපිඩ වල ප්‍රයෝජන. හරි. ලිපිඩ වල ප්‍රයෝජන ළමයි ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. එක ශක්ති ප්‍රභවයක් විදිහට ලිපිඩ ක්‍රියා කරනවා. දෙක ව්‍යුහමය සංඝටකයක් විදිහට. ඒ කියන්නේ ලිපිඩ ව්‍යුහමය සංඝටකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අනිත් එක අභ්‍යන්තර ඉන්ද්‍රියන් වල ආරක්ෂාව. ඒ කියන්නේ දේහයේ ඇතුලේ පිටත නෙමෙයි ඇතුලේ තියෙන ඉන්ද්‍රියන් වල ආරක්ෂාවටත් ලිපිඩ දායක වෙනවා. අනිත් එක ශාකවල ජල සංරක්ෂණයට. ශාකවල ජල සංරක්ෂණය කියවම තමයි ඔයගොල්ලෝ දන්න ශුෂ්ක කලාපීය ශාක. ශුෂ්ක කලාපීය ශාක කියන්නේ පතොක්, දලු, කොමාරිකා ඒ වගේ දේවල්. එතකොට මේ කියන ශුෂ්ක කලාපීය ශාකවල ශාකයේ පත්‍රය මත කියුටින් කියන ඉටි විශේෂය තැන්පත් වෙලා තියෙනවා. කියුටින් නැමැති ඒ කියන්නේ ඒක ලිපිඩ ද්‍රව්‍යයක්. කියුටින් තැන්පත් වෙලා තියෙනවා. එතකොට ශාකවල ජල සංරක්ෂණයට මේ ලිපිඩ දායක වෙනවා. හරි. ලිපිඩ වල ලක්ෂණ කියලා දාලා 1 2 3 4 කියලා පහළට දාන්න. එක ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි. දෙක ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරයි. කියලා ව්‍යුහමය සංඝටකයක් ලෙස ක්‍රියා කරයි කියලා ලියලා ඉවරලා ඒක ඉස්සරහින් ඉරි කැලක් ගහලා ලියන්න. ඉරි කැලක් ගහලා ලියන්න. ප්ලාස්මා පටලය ඔයගොල්ලෝ සෛලය ගැන කතා කරද්දී ඉගෙන ගන්නවා ප්ලාස්මා පටලය ගැන. ප්ලාස්මා පටලය ඇතුළු සියලු සෛලවල ව්‍යුහාත්මක සංඝටකයක් ලෙස හරි. තුන්වෙනි ප්‍රයෝජනය සෛල පටලය. එහෙම අපි ඉස්සෙල්ලා කතා කරේ සෛල පටලය ගැන. සෛල පටලයේ මේ ලිපිඩ අන්තර්ගත වෙන්නේ ෆොස්ෆොලිපිඩ විදියට. ෆොස්ෆොලිපිඩ විදියට තමයි ලිපිඩ අන්තර්ගත වෙන්නේ. හරි. තුන්වෙනි කාරණාව ලියගන්න. අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂාවට. අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂාවට. අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂාවට. අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂාවට. හරි. ඊට පස්සේ ලියන්න 4 ජල සංරක්ෂණයට. ජල සංරක්ෂණයට. 4 ජල සංරක්ෂණයට. ජල සංරක්ෂණයට. හරි. ජල සංරක්ෂණයට කියලා ලියලා ඉස්සරහින් ඉරි කැලක් ගහලා ලියාගන්න. වියලි කලාපයේ ශාක පත්‍ර මත කියුටින් නැමැති කියුටින් නැමැති එකෙනෙක් කියලා දෙනවා අරලිය වල. ඔව් අරලිය වල තියෙනවා. කියුටින් ස්තරක් තියෙනවා. කියුටින් නැමැති ලිපිඩ ද්‍රව්‍යයක් පවතී. ෆොස්ෆොලිපිඩ කියන්නේ මොනවද කියලා කෙනෙක් අහනවා.
පොස්පොලිපිඩ කියලා කියන්නේ ජීවීන්ගේ සෛල පටලය. එහෙම නැත්නම් ප්ලාස්ම පටලය නිර්මාණයට දායක, ඒ කියන්නේ ප්ලාස්ම පටලයේ බිත්තිය නිර්මාණයට දායක වෙන ප්‍රධාන සංයෝගය. එතකොට පොස්පොලිපිඩ අණු තමයි තියෙන්නේ. පොස්පොලිපිඩ බිත්ත ස්තරයක් විදිහට තමයි ප්ලාස්ම පටලයේ හැදලා තියෙන්නේ, පිහිටලා තියෙන්නේ. එතකොට මේ කියන පොස්පොලිපිඩයි කියන්නේ ලිපිඩ කොටසට. නැත්නම් ඔයගලන්ට පොස්පොලිපිඩ ගැන වැඩිදුරට ඉගෙන ගන්න නැහැ. පොස්පොලිපිඩ ගැන ඒ විදිහට දැනගත්තාම ඇති. හතරවෙනි කාරණාවද මේ I කියන්නේ කියලා අහන්නේ. හතරවෙනි කාරණාව මම I කියනවා ශාකවල ජල සංරක්ෂණයට කියලා ලියලා ඉරි කැලක් ගහලා ලියගන්න වියලි කලාපයේ ශාකපත්‍ර මත කියුටින් නැමැති ලිපිඩ ද්‍රව්‍යයක් පවතී. වියලි කලාපයේ ශාකපත්‍ර මත කියුටින් නැමැති ලිපිඩ ද්‍රව්‍යයක් පවතී. හරි. ඊට පස්සේ තියෙන්නේ ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. අනුමාතුකක් උත්තරම ලියා ගන්න. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. හරි. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. මේ පරීක්ෂණයත් ඉස්සෙල්ලා වගේම ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි මේක ලියාගෙන පස්සේ විස්තර කරන්නම්. ලිපිඩ හඳුනා ගැනීමේ පරීක්ෂාව. මේක ලියුවට පස්සේ මෙතන යටින් වරහන් දාලා ගන්න සුඩෑන් 3. එහෙම නැත්නම් ඉස්සරහින් යනද සුඩෑන් 3. මේ පරීක්ෂාව තවත් කියනවා සුඩෑන් 3 පරීක්ෂාව කියලා. ඒ කියන්නේ අපි මේක පාවිච්චි ගන්න සුඩෑන් 3 කියන ප්‍රතිකාරක. සුඩෑන් 3 කියලා දාගන්න. හරි. පළවෙනි මේ කියන්නේ පරීක්ෂණයේ පළවෙනි කාරණාව විදිහට මේක ලියගන්න. පොල්තෙල් ස්වල්පයක් පරීක්ෂණ නලයකට ගන්න. පරීක්ෂණ නලයකට ගන්න. පොල්තෙල් ස්වල්පයක් පරීක්ෂණ නලයකට ගන්න. දෙවෙනි කාරණාව එයට පොල්තෙල් ස්වල්පයක් පරීක්ෂණ නලයකට ගන්න. එයට දෙවෙනි කාරණාව විදිහට සුඩෑන් 3 මේ විදිහට ලියගන්න. සුඩෑන් 3 එයට සුඩෑන් 3 එයට සුඩෑන් 3 ද්‍රාවණයෙන් ස්වල්පයක් දමන්න. ද්‍රාවණයෙන් ස්වල්පයක් දමන්න. ද්‍රාවණයෙන් ස්වල්පයක් දමන්න. හරි. තුන්වෙනි කාරණාව විදිහට හොඳින් සොලවන්න. හොඳින් සොලවන්න. සුඩෑන් 3 ස්වල්පයක් දමන්න. ඊට පස්සේ හොඳින් සොලවන්න. හොඳින් සොලවන්න. හරි. ඊට පස්සේ නිරීක්ෂණය කියලා ලියන්න. නිරීක්ෂණය කියන එකත් පොඩි අනුමාතුකාවක් විදිහට දාන්න. නැත්නම් පැහැදිලිව වෙන් කරගන්න අමාරුයි ඔයගොල්ලන්ට. නිරීක්ෂණය රෝස පැහැති නිරීක්ෂණය යටතේ ලියන්නේ මේ රෝස පැහැති තෙල් ස්තරයක් රෝස පැහැති තෙල් ස්තරයක් දැකගත හැකියි. රෝස පැහැති තෙල් ස්තරයක් දැක ගන්න පුළුවන් වෙනවා. නිරීක්ෂණයේ විදිහට දැකගත හැකියි.
රෝස පැහැති තෙල් ස්තරයක් දැක්ගත හරි ඊට පස්සේ ලියා ගන්න නිගමනය 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 කියන්නේ අපිට නිගමනය කරන්න පුළුවන් මේ රෝස පාට තෙල් ස්තරයක් දැකගත්තට පස්සේ නිරීක්ෂණයේ විදිහට රෝස පාට තෙල් ස්තරයක් දැක්කට පස්සේ අපිට නිගමනය කරන්න පුළුවන් ඒම ආහාරයේ ලිපිඩ අඩංගුයි කියන එක. හරි නිගමනය ආහාරයේ ලිපිඩ අඩංගු වේ. ආහාරයේ ලිපිඩ අඩංගු වේ. නිගමනය කියලා දාලා ලියගන්න ආහාරයේ ලිපිඩ අඩංගු වේ. ආහාරයේ ලිපිඩ අඩංගු වේ. ලිපිඩ අඩංගු. හරි. පරීක්ෂණ මම විස්තර කරනවා. ඉස්සෙල්ලාම පොල් තෙල් ස්වල්පයක් ගන්නවා පරීක්ෂණ නලියට. මොනවද ගන්නේ? පොල් තෙල්. පොල් තෙල් ස්වල්පයක් ගන්න. ඊට පස්සේ මේකට අපි දානවා සුඩෑන් 3. සුඩෑන් 3 කියන ප්‍රතිකාරකයෙන් දානවා. බිඳු කිහිපයක් දානවා. දැම්මට පස්සේ හොඳින් සොලනවා. හොඳින් සොලනවා. හොඳින් සෙලවුවට පස්සේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. හොඳින් සොලනවා. සෙලවුවට පස්සේ අපිට දැක ගන්න හම්බ වෙනවා රෝස පැහැති තෙල් ස්තරය. රෝස පාට දැක ගන්න පුළුවන් වෙනවා. හරි. මේක තමයි පරීක්ෂණයේ ක්‍රියාපිළිවෙල සිද්ධ වෙන ආකාරය. හරි. එහෙනම් අපි ලිපිඩ ගැන කතා කරලා ඉවරයි. ලිපිඩ වලට අදාළ වෙන්නේ ඔය මම ඉස්සෙල්ලා දීපු නෝට් එකේ තියෙන කොටස් ටික විතරයි. ඒ ටිකත් අර වගේම තමයි හොඳටම පාඩම් කරගන්න ඕන. එතකොට තමයි ආනෝන ප්‍රශ්නයකට උත්තර ලියන්න පුළුවන් වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යන්නේ නියුක්ලියික් අම්ල. ප්‍රධාන මාතෘකාව නියුක්ලියික් අම්ල. मातृका न्यूक्लिक अम्ल न्यूक्लिक अम्ल मातृका लिया गया न्यूक्लिक अम्ल न्यूक्लिक अम्ल කියලා මාතෘකාව ලියන්න. ඊට පස්සේ එදින් ලියන්න ප්‍රධාන න්‍යෂ්ටික අම්ල. එහෙම නැත්නම් නියුක්ලියික් අම්ල. ප්‍රධාන නියුක්ලියික් අම්ල වර්ග දෙකකි. ප්‍රධාන නියුක්ලියික් අම්ල වර්ග දෙකකි. එක DNA අපි කියනවා deoxyribonucleic acid එහෙම නැත්නම් deoxyribonucleotide nucleic acid දෙක RNA ribonucleic acid ribonucleic acid ये देख लिया गया है ribonucleic acid
DNA සහ RNA තමයි ප්‍රධාන න්‍යෂ්ටික අම්ල. එහෙම නැත්නම් නියුක්ලියික් අම්ල වර්ග දෙක. හරි. මේක ලියාගෙන ඉවරද? හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නට. මේක ලියාගත්තයින් පස්සේ යටින් ලියන්න මෙම න්‍යෂ්ටික අම්ල ජීවීන් නිර්මාණය වන න්‍යෂ්ටික අම්ල ජීවී නිර්මාණය වන සෛලයක න්‍යෂ්ටියේ පිහිටි ජීවී නිර්මාණය වන සෛලයක න්‍යෂ්ටියේ පිහිටි වර්ණ දේහ තුල අඩංගුයි. වර්ණ දේහ තුල තමයි මේ කියන RNA සහ DNA අන්තර්ගත වෙන්නේ. න්‍යෂ්ටියේ පිහිටි වර්ණ දේහ තුල අඩංගුයි. වර්ණ දේහ තුල අඩංගුයි. හරි. ඊට පස්සේ මේ කියුටි ලියාගෙන ඉවරද ළමයි? ආයි කියන්න ඕන දෙක? ආයි එකපාරක් කියන්න ඕන. මෙම න්‍යෂ්ටික අම්ල ජීවී නිර්මාණය වන සෛලයක න්‍යෂ්ටියේ පිහිටි වර්ණ දේහ තුල අඩංගුවේ. මෙම න්‍යෂ්ටික අම්ල ජීවී නිර්මාණය වන සෛලයක න්‍යෂ්ටියේ පිහිටි වර්ණ දේහ තුල අඩංගුවේ. හරි. ඊළඟ මාතෘකාවට අනු මාතෘකාව ඊළඟ අනු මාතෘකාව ලියගන්න නියුක්ලියික් අම්ලවල අඩංගු මූලද්‍රව්‍ය. නියුක්ලියික් අම්ලවල අඩංගු මූලද්‍රව්‍ය. न्यूक्लिक अम्ल वाला अड़ंगु मूलद्रव्य हरी मेन अनुमातुकालिय दागන්න मूलद्रव्य පහක් අන්තර්ගතයි අඩංගු मूलद्रव्य පහයි තියෙන්නේ එක කාබන් පහක් ලියන්න අඳලා කාබන් C දෙක හයිඩ්‍රජන් තුන ඔක්සිජන් හතර නයිට්‍රජන් පහ phosphorus
phosphorus P, capital P. hari මේ මූලද්‍රව්‍ය පහ තමයි නියුක්ලියික් අම්ල වල අඩංගු මූලද්‍රව්‍ය. न्यूक्लिक अम्ल වල මූලද්‍රව්‍ය මේ පහ ලියාගත්තද? ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරද ළමයි? හරි ඊළඟ කොටසට යන්න. එතකොට න්यूक्लिक අම්ල හැදලා තියෙන්නේ CHON සහ P කියන මූලද්‍රව්‍ය වලින්. ඊළඟ අනුමාතෘකාව න්यूक्लिक අම්ලවල තැනුම් ඒකකය. න්यूक्लिक අම්ලවල තැනුම් ඒකකය. न्यूक्लिक අම්ලවල තැනුම් ඒකකය. හරි. न्यूक्लिक අම්ලයක් හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම නියුක්ලියෝටයිඩ් ගොඩාක් එකතු වෙලා. ඒ කියන්නේ නියුක්ලියෝටයිඩ් විශාල සංඛ්‍යාවක් එකිනෙකට බහු අවයවීකරණය කියන ක්‍රියාවලියට ලක් වෙලා තමයි නියුක්ලික් නාෂ්ටික අම්ල දාමයක් හැදෙන්නේ. එතකොට නාෂ්ටික අම්ල එහෙම නැත්නම් නියුක්ලික් ඇසිඩ් වල තැනුම් ඒකකය වෙන්නේ නියුක්ලියෝටයිඩයක් කියලා අපි හඳුන්වනවා. තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩයක් කියලා හඳුන්වනවා. එතකොට මේ කියන නියුක්ලියෝටයිඩ් කියන එක ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. ඒ කොටස් තුන තමයි එක ෆොස්ෆේට් කාණ්ඩයක් අන්තර්ගතයි, දෙක පෙන්ටෝස් සීනි, ඒ කියන්නේ කාබන් පහේ සීනි කාණ්ඩයක් අන්තර්ගතයි. තුන්වෙනි එක තමයි නයිට්‍රජනීය භස්මයක් අන්තර්ගතයි. එතකොට මේ කියන කාණ්ඩ තුන එකතු වෙලා තමයි නියුක්ලියෝටයිඩයක් නිර්මාණය වෙන්නේ. දැන් අපි බලමු නියුක්ලියෝටයිඩ් එක කොහොමද හැදෙන්නේ. මෙතන කාබන් පහේ සීනි අණුවක් තමයි මේ විදිහට අපි දක්වන්නේ. එතකොට මෙතන එක කාබන් එකයි, මෙතන එකයි, 3යි, 4යි, 5යි. කාබන් පහේ සීනි අණුවක් තමයි මේ. ඊට පස්සේ මේකට අපි කියනවා පෙන්ටෝස් සීනි කාණ්ඩය. පෙන්ටෝස් සීනි කාණ්ඩය. පෙන්ටෝස් සීනි කාණ්ඩය. හරි. මේකට සම්බන්ධ වෙන නයිට්‍රජනීය භස්මයක්. नाइट्रोजन अणु භස්මයක් සම්බන්ධ වෙනවා. नाइट्रोजनीय භස්මයක් සම්බන්ධ වෙනවා මෙන්න මෙතන. ඊට පස්සේ තව මේකට සම්බන්ධ වෙනවා ෆොස්ෆේට් කාණ්ඩය. ෆොස්ෆේට් කාණ්ඩය මේක අපි නම් කරනවා ෆොස්ෆේට් කාණ්ඩය. ෆොස්ෆේට් කාණ්ඩය. මෙන්න මේ කියන කොටස් තුන එකතු වෙලා තමයි නියුක්ලියෝටයිඩයක් නිර්මාණය වෙන්නේ. හරි. එහෙමනම් ලියාගන්න න්‍යෂ්ටික අම්ලයේ තැනුම් ඒකකය න්‍යෂ්ටික අම්ලයේ තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩයක් තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩයක් ලෙස නම් කරයි නියුක්ලියෝටයිඩයක් ලෙස නම් කරනවා. න්‍යෂ්ටික අම්ලයේ තැනුම් ඒකකය නියුක්ලියෝටයිඩයක් ලෙස නම් කරයි. හරි. ඊගාව කාරණාව කරුණක් විදිහට ලියාගන්න. නියුක්ලියෝටයිඩ් එක
न्यूक्लियोटाइड එක ප්‍රධාන කාණ්ඩ තුනක් ඇත. ප්‍රධාන කාණ්ඩ තුනක් ඇත. न्यूक्लियोटाइड එක ප්‍රධාන කාණ්ඩ තුනක් ඇත. न्यूक्लियोटाइड එක ප්‍රධාන කාණ්ඩ තුනක් ඇත. හරි. එහෙම ලියලා පහළට දාලා ලියා ගන්න. 1 2 3 කියලා 1 2 3 කියලා පහළට දාලා ලියා ගන්න. 1 ફોස්ෆේට් කාණ්ඩය. 1 ફોස්ෆේට් කාණ්ඩය. ફોસ્ફેટ ખાંડ. 2 નાઇટ્રોજનીય બાષ્પ કાંડ. નાઇટ્રોજનીય બાષ્પ કાંડ. 3 પેન્ટોસીન કાંડ. सीन कांड. पेंटोस सीन कांड. මෙන්න මේ කියන කොටස් තුනෙන් තමයි न्यूक्लियोटाइड නිර්මාණය වෙන්නේ. ලියාගන්න. ફોස්ෆේට් කාණ්ඩය, නයිට්‍රෝජනීය බෂ්ම කාණ්ඩය 3, පෙන්ටෝස් සීනි කාණ්ඩය. හරි. ඔයගොල්ලෝ මෙතන ලියාගෙන ඉවරද? ලියාගෙන ඉවරද ළමයි? හරි. එහෙනම් මේ යටින් තියෙන එක අඳගන්න. ඒ කියන්නේ न्यूक्लियोटाइड එක ව්‍යුහය තමයි මේ දැලා තියෙන්නේ. न्यूक्लियोटाइड එක ව්‍යුහය. හරි. මේක අඳගන්න. न्यूक्लियोटाइड එක ව්‍යුහය. මේක අඳගන්න. මේක ඇඳගෙන ඉවරද ළමයි? ඇඳගෙන ඉවරයිද? හරි. නම් කරගත්තද ફોස්ෆේට් කාණ්ඩය, පෙන්ටෝස් සීනි කාණ්ඩය සහ නයිට්‍රෝජනීය බෂ්ම කාණ්ඩය කියලා? හරි. නම් කරගෙනත් ඉවරයි. හරි. දැන් කියන්න තියෙන්නේ ફોස්ෆේට් කාණ්ඩය, පෙන්ටෝස් සීනි කාණ්ඩය සහ නයිට්‍රෝජනීය බෂ්ම කාණ්ඩය. මේ කියන කොටස් තුනම එකහුව වෙච්චාම ඒ කියන්නේ මේ විදිහට කොටස් තුනම එකහුව වුණායින් පස්සේ මෙන්න මේ සම්පූර්ණම එකට මේ සම්පූර්ණම එකට අපි නමක් කියනවා මොකද්ද? මේ කොටස් තුනම තියෙන මේ කොටසට මොකක්ද කියන්නේ අපි? न्यूक्लियोटाइड කියලා. ලියාගන්න. මේ කොටසට අපි කියන්නේ न्यूक्लियोटाइड. न्यूक्लियोटाइड.
කියලා අපි හඳුන්වනවා. මේක ඕගොල්ලෝ හදපු එක මේ විදිහට කොටු කරගන්න එපා. වෙනම පොඩි එකක් අඳින්න ඇඳලා ඉවරලා ඒක රවුන්ඩ් කරලා හරි කොටු කරලා හරි නියුක්ලියෝටයිඩ් එක කියලා දාගන්න. නියුක්ලියෝටයිඩ් එක. නියුක්ලියෝටයිඩ් මේක තමයි නියුක්ලියෝටයිඩ් එක කියලා හඳුන්වන්නේ කියලා මෙන්න මෙහෙම දාගන්න. හරි. එතන ඉවරද ළමයි? එතන ඉවරද? හරි. අදට මෙතනින් ක්ලාස් එක නවත්තනවා. 12යි 10යි ක්ලාස් එක නවත්තන්න දෙන්නේ. 12යි 10යි ක්ලාස් එක නවත්තනවා. ඊළඟ සතියේ මේ වෙලාවට. ඒ කියන්නේ 10යි 10ට ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. ගෲප් එකට ලින්ක් එක දාන්නම්. ගෲප් එකේ නැති කවුරු හරි ඉන්නවනම් මම අර කියපු නම්බර් එකට WhatsApp message එකක් දාන්න. එතකොට ඒ නම්බර් එක මම ගෲප් එකට ඇඩ් කරගන්නම්. එහෙනම් මම අද නවත්තනවා මෙතනින් ක්ලාස් එක.